පටිසල් කරනවා. තියෙනවා වයි හරි හොඳයි ළමයි ඇහෙනවද? හරි. යාළුවන්ට කියන්න ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. ළමයි ඔයාලගේ මයික් ඔෆ් වුණාට මේ වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන්. වීඩියෝ එක හැමෝම ඔන් කරගන්න. හරි මට ක්ලාස් එකේ ඉන්න අය එතකොට බලන්න පුළුවන්. හරි දිල්ෂාන්. දිල්ෂාන් මම කියන එක ඇහෙනවද? පොඩ අත උස්සන්න බලන්න. හොඳයි ඇහෙනවා. හරි. බෝඩ් එක කොහමද ඔයාලට පේනවද? පැහැදිලිද? පැහැදිලි නේ? ඔව්. සහන් මම කියන එක ඇහෙනවද පැහැදිලිව? සහන් මම කියන එක ඇහෙනවද පැහැදිලිව? අත උස්සන්න බලන්න. හරි ඇහෙනවා. හරි බෝඩ් එකේ ලියලා තියෙන එක පැහැදිලිව පේනවද? අත උස්සන්න. බෝඩ් එකේ ඔව් හරි. හොඳයි. හරි. ඉරුණි මායා අමාලි හරි තාම ළමයි 20ක් වගේ ඉන්න තව බලමු ළමයි අපේ පන්ති වලට ආපු ළමයි හරි කෙහෙල්ලැලි පන්තියට සහභාගී වෙච්ච ළමයි තව ඉන්නවා කිහිප දෙනෙක් ළමයි 30ක් විතර හිටියා හරි යාළුවන්ට කියන්න ක්ලාස් එක පටන් ගන්න හදන ඉක්මනට සම්බන්ධ වෙන්න කියලා හරි හොඳයි දැන් ඔයගොල්ලෝ මේ අවුරුද්දේ ළමයි 9 ශ්‍රේණියේ ළමයි ලබන අවුරුද්දේ 10 පන්තියට යන්න ඉන්න ළමයි. දැන් අපි අද ළමයි 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි පටන් ගන්නෙ. හොඳයි. හරිද දැන් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැන් 11 හරි 10 පන්තියේ පළවෙනි පාඩම. 9 පන්තියේ අපි ලිව්ව පොත පන්තියේ හරි ඉතුරුලා තිබ්බොත් ඒකේම ලියන්න පටන් ගන්න පුළුවන්. හරි. හොඳයි. තව ළමයි ක්ලාස් එකට සම්බන්ධ වෙනකන් ඔයගොල්ලෝ මුලින්ම දාන්න පළවෙනි පිටුවේ. හරි වීඩියෝ පුළුවන් නම් කට්ටියම සහන් හොඳයි ඔන් කරන් ඉන්නවා. හරි සවුන්ඩ් එක මම ඔෆ් කරලා තියෙන්නේ. නැත්නම් ගෙදර ශබ්ද බද්දත් ඇහෙනවනේ. හරි. ගෙදර ශබ්ද බද්ද ඇහෙන ඉඳලා සවුන්ඩ් ඔෆ් කරලා තියෙන්නේ වීඩියෝ එක ඔන් කරගන්න. වීඩියෝ එක ඔන් කරගන්න මම දැන් ප්‍රශ්න එහෙම අහනවා පාඩම යන අතරතුරේ. එතකොට ඔයගොල්ලන්ට යටින් උත්තර දාන්න පුළුවන්. හරිද ප්‍රශ්නයක් අහුවාම උත්තර දෙන්න ඔයගොල්ලෝ දන්නවා. අතන මේ මෝ කියන එකේ හරි මෝ කියන එකේ ඔයගොල්ලන්ට හරි ක්ලික් කරාම එනවා chat කියලා එකක්. බලන්න හැමෝගෙම ඒක වැඩ කරනවාද කියලා. එතනින් ඕගොල්ලන්ට ළමයි උත්තර දාන්න පුළුවන්. හරි පාඩම යන අතරතුරේ මම ප්‍රශ්න අහනවනේ. හොඳයි පුළුවන් හැමෝම වගේ බලන්න වීඩියෝ එක ඔන් කරගන්න. හරි මට වැඩ කරන විදිය එතකොට හොඳයි. හරි කමන්නේ වීඩියෝ ඔන් කරගන්න බැරි කට්ටිය ගැටලුවක් නැහැ. පුළුවන් කට්ටිය ඔන් කරගන්න. හරි මොකද හරි ගැටලුවක් આવොත් මට එතකොට හරිද ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. හොඳයි දැන් අපි ක්ලාස් එක ළමයි පටන් ගන්න හදන්නේ. හරි විනාඩි 5ක් විතර ගලුවා. හොඳයි අද ළමයි 15ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. ළමයි 30ක් විතර ගිය ක්ලාස් එකේ. හරි දැන් අපි ඊළඟ දවසේ ක්ලාස් එකට හැමෝටම ජොයින් වෙන්න කියන්න. මේ සීලම ක්ලාස් ළමයි අපි රෙකෝඩින් කරනවා.
හරි රෙකෝඩින් කරනවා. එතකොට රෙකෝඩ් එක ඔයගොල්ලන්ට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් නේ දැන් මේ වෙලාවට වෙන පන්තියක් තියෙන්න පුළුවන්. නැත්නම් ගෙදර තව නංගියෙක් හරි අයියෙක් හරි ඉන්නවා නම් නේ තව පන්තියක් යන්න පුළුවන්. ඒකින්ද මේ සීලම අපි ක්ලාස් රෙකෝඩ් කරලා හරි ගෲප් එකට දානවා. ගෲප් එකට දානවා. එතකොට ඔයගොල්ලන්ට රෙකෝඩින් එක බලන්නත් පුළුවන්. එතකොට ළමයි දැන් ටියුට් ගද්දි හරිද? ඔයගොල්ලෝ ගාව දැන් අච්චු පොත් නැහැ නේද? ඔව් 10 ශ්‍රේණියේ අච්චු පොත නැහැ. හරි ඉස්කෝලේ තාම පටන් ගන්න නැති හින්දා ඔයගොල්ලන්ට ගොඩක් අයට ටියුට් එක ළමයි කෙහෙල්ලෙල්ලේ ආයතනෙන් ගන්න පුළුවන්. හරි පළවෙනි පාඩම් තුනේ ටියුට් එක සිළුම ගණන් රටා තියෙනවා ටියුට් එකේ. අපි පන්තියේ ටියුට් එක ලියනවා හිස්තැන් තියලා තියෙන්නේ. ඊට පස්සේ පේපර් එක හරි අපේ සතිපතා මේ ස්පීඩ් ටෙස්ට් ඔයගොල්ලෝ දන්නවා නම් මේ පන්තියේ පේපර් එක ස්පීඩ් ටෙස්ට් එක ගියා. ඒ වගේම මේක ඉතාමත් වැදගත් ළමයි. හරි මේ පේපර් එක කෙටි ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න අනිවාර්යයෙන් විරූපගත රචනා ප්‍රශ්නත් එක්ක හැම සතියෙම පේපර් එකක් යනවා. හරි පේපර් එකක් ගන්න පුළුවන් ආයතනයට ඇවිල්ලා නැත්නම් මේ අවට ළමයිට අපේ ගෙදරට හරි ඇවිල්ලා ටියුට් ගන්න පුළුවන්. KLL ආයතනයේ ළමයිට. හොඳයි. ඉතින් යාළුවන්ටත් කියන්න දැන් මේ දවස් ටිකේ ගෙදර ඉඳන් හරිද අපි මේ විදිහට වැඩ කරගෙන යමු නේ. තව අපිට මාස 2ක් 3ක් විතර පන්ති කියන්න බෑනේ පටන් ගන්න පුළුවන් වේවි කියලා. ඒකින්ද අද අපි ආරම්භක දවසේ ක්ලාස් එකට දැන් අද ජොයින් වෙන්න බැරි වුණ කට්ටිය හිටියත් හරිද? ඒගොල්ලන්ට කියන්නේ මේකේ රෙකෝඩින් එක බැලුවේ හැටි. හොඳයි. අපේ ළමයි පන්ති ටයිම් එක ගියා ගන්න. හරිද? ඉරිදා හවස 6 ඉඳන් 7:30 වෙනකම්. හරි ඒක පොඩ්ඩක් ලියා ගන්න. ඉරිදා පැය දෙකක් කරන්න අමාරුයි මොකද ඔන්ලයින් ක්ලාස් එකක් යද්දී නේ. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක දිහා බලන්න ඉතිහාස වලට අමාරුයි. පූර්ණ කරනවා පන්තිය. දැන් ජනවාරි ඉඳන් බලමු ළමයි අපි දවස් දෙකක් වගේ කරන්න සතියේට. හරි දැනට අපි මේ දෙසැම්බර් මාසයේ අපි සතියේ දවසක් වගේ තමයි කෙරෙන්නේ. හරිද? ඉරිදා හවස 6 ඉඳන් 7:30 වෙනකම්. හොඳයි. දැන් ළමයි 20ක් විතර සම්බන්ධ වුණා අලුතෙනුත් තව ළමයි 10ක් විතර ඉන්නවා ක්ලාස් එකේ. හරි KLL පන්තියේ ළමයි 30ක් හිටියා. හරිද? සිළුම යාළුවන්ට දැනුවත් කරන්න අද ළමයි 5 දෙනෙක් විතර ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බෑ කිව්වා. හරි රෙකෝඩින් එක බැලුවා හැකි. හොඳයි දිල්ෂාන් මම කියන එක පැහැදිලිව ඇහෙනව නේද? අත උස්සන්න. දිල්ෂාන් හොඳයි. හරි. සහන් පැහැදිලිද? පැහැදිලි නේ අත උස්සන්න. හරි. බෝඩ් එකේ ලියලා තියෙන ඒවා පැහැදිලි නේ? ඔව්. හරි මට ප්‍රශ්න ඒ වගේ මට අහන්න ඔයගොල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් හරි වීඩියෝ එක ඔන් වෙලා තියෙන්න ඕනේ. හොඳයි. පුළුවන් නම් වීඩියෝ හැමෝම පුළුවන් අය ඔන් කරගන්න. හරි. එහෙනම් ළමයි අපි පටන් ගමු. ඔයගොල්ලන්ගේ පළවෙනි පිටුවේ හරි පළවෙනි පිටුවේ දාන්න මුලින්ම 2021 අවුරුද්ද 2021 අවුරුද්ද ශ්‍රේණිය 2021 අවුරුද්ද ගණිතය 10 ශ්‍රේණිය. හරි. එළම මේ 10 ශ්‍රේණිය කියන එක අපිට ඉතාමත් වැදගත්. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට යද්දී නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ ගණන් වල මේ අනිත් විෂයන් වලත් එහෙමයි. මේ 10 ශ්‍රේණියෙන් තමයි ළමයි 75ක් විතර පේපර් එකට එන්නේ. හරි අපිට 10 පාඩම් 32ක් විතර තියෙනවා ගණන් වල. හරි. විශාල පාඩම් ප්‍රමාණයක් තියෙනවා. 11 පන්තියේ එච්චර පාඩම් නැහැ ගණන් වල. හරි 11 පන්තියේ පාඩම් 25යි තියෙන්නේ. මේ 10 ශ්‍රේණිය ඉගෙන ගන්න ටික ළමයි අපිට සාමාන්‍ය පෙළට ඉතාමත් වැදගත්. හරි සාමාන්‍ය පෙළට ඉතාමත් වැදගත්. හරිද? ඒකින්ද මේ 10 පන්තියේ දින පාඩම් 32. හරි ඉතාමත් හරිද? හරියට ඉගෙන ගන්න ඕනේ. හරි මම ලස්සනට කියලා දෙන්නම් සවිස්තරාත්මකව දැන් අද පළවෙනි පාඩම හරිද? ඔයගොල්ලන්ගේ පරිමිතිය පාඩම. හොඳයි. දාන්න ළමයි ඊළඟ පිටුවේ පරිමිතිය පළවෙනි පාඩම. පරිමිතිය හරි පළවෙනි පාඩම. හොඳයි දැන් අලුතෙන් ළමයි සම්බන්ධ වෙච්ච ළමයි පොඩක් මතක තියාගන්න මේ හැම ක්ලාස් එකකම රෙකෝඩින් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි WhatsApp නම්බරයකින්
මැසේජ් එකක් දාලා මේකේ මම රෙකෝඩින් එක අද රෑ දානවා. අද රෑ වුණත් ගන්න පුළුවන්. හරි ඕන වෙලාවක රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරි රෙකෝඩින් එක ළමයි බලද්දී දැන් මේ රෙකෝඩින් එක හැම ක්ලාස් එකක්ම අපි දිගටම රෙකෝඩ් කරනවා. හරි ඒකින්ද ඕගොල්ලන්ට ඕන වෙලාවක බලන්නත් පුළුවන්. ගොඩක් හොඳයි සජීවීව පන්තියට මේ වෙලාවෙම සම්බන්ධ වෙන එක. හරි රෙකෝඩින් එක ළමයි බලද්දී මම දැන් මේකේ ලින්ක් එක දානවා ගෲප් එකට. අද පාඩමේ නමත් එක්ක හරි මේ අද කරන පාඩමේ වීඩියෝ එක ලින්ක් එක දාන්නේ. ලින්ක් එකක් දාන්නේ. ඒ ලින්ක් එක ළමයි ක්ලික් කරාම එනවා. හරිද? දැන් ඔයාලා යාළුවන්ට අද ඉන්න වෙච්ච කියන්නේ. හරිද? ඒ ලින්ක් එක ක්ලික් කරාම ඉල්ලනවා පාස්කෝඩ් එක. අර පාස්වර්ඩ් එකක් වගේ. හරිද? රෙකෝඩින් එකේ ලින්ක් එක එවුවාම ගෲප් එකට දැම්මම ඒක ක්ලික් කරාම වීඩියෝ එක ඕපන් වෙන්නේ නැහැ. අර ඒකේ පාස්කෝඩ් කියලා එකක් මෙතන ඉල්ලනවා. මේ පාස්කෝඩ් එක ළමයි මම යට එවලා තියෙනවා. හරි පාස්කෝඩ් එක යට එවලා තියෙනවා. හරිද? මේ පාස්කෝඩ් එක හරියට ටයිප් කරන්න ඕනේ. හරි පාස්කෝඩ් එක කියන මෙහෙම 32 ගන්න එපා. 32 එන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ අකුරු ගන්න. හරි M මොකක් හරි මේ සිම්පල් E හරිද? ඉලක්කමක් තියෙන්න පුළුවන්. ටිකක් තියෙන්නත් පුළුවන්. හරි? නැත්නම් මොකක් හරි සංකේතයක් තියෙන්නත් පුළුවන්. ඒ ටික හරියට ළමයි මේ ටයිප් කරන්න සිම්පල් අකුරු කැපිටල් අකුරු නැත්නම් මේක කොපි කරගෙන මෙන්න මේ ටික කොපි කරලා මේකට පේස්ට් කරත් හරි. දැන් ඔයගොල්ලෝ 10 මන්දිරේ ළමයි දැන් දන්නවා. හරි සාමාන්‍ය දේවල් ඔකරු වෙලා යද්දී පාස්වර්ඩ් එකක් ගහන්න බෑ. සමහර වීඩියෝ බලද්දී. ඒක මේකට දාලා එන්ටර් කරාම වීඩියෝ එක අපේ රෙකෝඩින් එක ප්ලේ වෙන්න ගන්නවා. මේ කරන එකම එනින්ම බලන්න පුළුවන් ආයි පාරක්. හොඳයි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න හදිස්සියේ නේ යාළුවෙක් වුණත් ඒතකොට ඔයගොල්ලන්ට බලන්න යවන්න පුළුවන්. හරි. පරිමිතිය. දැන් ළමයි අපි පරිමිතිය ගැන නේ චූටි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. මේ මොකද්ද දැන් පරිමිතිය කියලා කියන්නේ? දිලිෂා මොකද්ද පරිමිතිය කියලා කියන්නේ? පරිමිතිය මොකද්ද? ඔව් වටේ මුළු දිග. හොඳයි. අපි ඉස්සෙල්ලා මේක ලියමු. ලියන්න. මාතෘකාව lemmanne ලියන්න. හරිද? කිසියම් තල රූපයක වටේ මුළු දිග පරිමිතිය ලෙස හැඳින්වේ. හරි. මම පොඩි 9 පන්ති ඉගෙන ගත්ත ඒවා මතක් වෙන්නත් එක පොඩි ප්‍රශ්නයක් දෙන්නම් කියන්න. පහත එක් රූපවල පරිමිතිය සොයන්න. පහත එක් රූපවල පරිමිතිය සොයන්න. හරි. දැන් ටියුට් ගත්ත කට්ටිය ගොඩක් අය මේ සතියේ ටියුට් අරන් ගියා. නැති කට්ටියත් ප්‍රශ්නයක් නෑ මම ප්‍රශ්නෙත් එක්ක රූප දෙනවා. හරි බය වෙන්න එපා ටියුට් එක නෑ කියලා. හරි. ප්‍රශ්නාංක 1 නේ පහත දැක්වෙන එක් රූපවල පරිමිතිය සොයන්න. හරි. ඒකේ තමයි ලේසි ප්‍රශ්න කීපයක් අපි මුලින්ම බලමු. හරි. මේකේ තමයි ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයකනේ ඔයගොල්ලෝ දන්නවා සම්මුඛ පාද දිගින් සමානයි. හරි මේ පාද දිග සෙන්ටිමීටර් 20යි. මේ පාද දිග සෙන්ටිමීටර් 10යි. හරි මේක ඍජු කෝණාශ්‍රයයි. රූපය අරගන්න ගන්නවා. මේකේ වටේ මුළු දිග පරිමිතිය. කොහෙන්ද ගන්න? හරි රෝම ඉලක්කම් 2. සම චතුරස්‍රයක්. හරි මේක සම චතුරස්‍රයක්. මේකේ පැත්තක දිග මීටර 7යි. මීටර 7යි ඒකකේ හරියට දාන්න. දැන් දිගවල් ළමයි සෙන්ටිමීටර් නම් පරිමිතියක් උත්තරේ සෙන්ටිමීටර වලින් කියන්න. දිගවල් මීටර නම් පරිමිතියක් මීටර වලින් තියන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේ වගේ අපි ගත්තොත් රෝම ඉලක්කම් 5.
හරි මේවත් තමයි කෙටි ප්‍රශ්න වලට අහන්නේ. හරි සෙන්ටිමීටර් 10යි සෙන්ටිමීටර් 10යි. හරි. හරි වටේ මුළු දිග තකල් ගන්න. හරි. මට කියන්න ළමයි පළවෙනි එකේ උත්තරේ පරිමිතිය කීයද එන්නේ? හරි පහලින් උත්තරේ දැම්ම හැකි chat එකෙන් කීයද එන්නේ? දේශි ප්‍රශ්න. හරි ඔය අපි දන්නවා ඍජු වනාංශයක සම්මුඛ පාද දිගින් සමානයි නේ. හරි මේ පාද දිගයි සමානයි නේ. එහෙනම් මේක සෙන්ටිමීටර 20ක් වෙනවා. මේ පාද දිගයි සමානයි. මේ 10 සම්මුඛ පාද දිගින් සමානයි. එහෙනම් තමයි මේකේ පරිමිතිය ගන්න කොටකින් පටන් ගන්න. හරිද? මේ මායිම දිගේ තියෙන දිගවල් එකතු කරන්න. වටේ තියෙන දිගවල් තමයි එකතු කරන්නේ. ඇතුලේ දිගවල් එකතු කරන්නේ නැහැ. නේ? වටේ තියෙන මේ රූපේ වටේ තියෙන මුළු දිගවල් ටික එකතු කරන්න. පරිමිතිය සමානයි. හරි. එතන පටන් ගත්තොත් 10යි. සෙන්ටිමීටර වලින් 20යි. ආයි 10යි. ආයි 20යි කියන්නේ 10 2යි 22යි සෙන්ටිමීටර් 60යි නේ. උත්තරේ සෙන්ටිමීටර් 60යි. ඒකගේ දාන්න හරියට සෙන්ටිමීටර් 60යි. සෙන්ටිමීටර් 60යි හොඳයි. ඊට පස්සේ රෝමිලක්කත් දෙකනේ පැත්තක දිග මීටර් 7ක් වන සමචතුරස්‍රාකාර හරිද රූපයක් තියෙනවා. පැත්තක දිග මීටර් 7ක් වන. ඒතර 7 ඒවා 4ක් වෙනවනේ. 4 ගත්තත් එකයි නැත්නම් එකතු කරත් හරි. පරිමිතිය සමානයි 7 ඒවා 4ක්. එකතු කරන් ගන්න කීයද ඈ 28යි මීටර. සමහර ළමයි මෙතන සෙන්ටිමීටර දැම්මොත් වැරදි ඈ. මොකද දීලා තින්නේ මීටර වලින්. නේ? මීටර 7ක් දිග මීටර 7ක් පළල සම චතුරස්‍රයක්. හරි පන්ති කාමරයේ සයිස් වගේ නේ එතකොට. ඔව්. වටේ පරිමිතිය කීයද එන්නේ 28යි මීටර. ඔව් මේක පොඩ්ඩක් ළමයි හිතන්න ඕනේ. දැන් මේ වගේ ප්‍රශ්න එහෙම අහනවාද හරි පන්ති කෙටි ප්‍රශ්න වල ටිකක් හිතන්න ඕනේ. කොහොමද මේ රූපයේ වටේ මුළු දිග ගන්නෙ? දැන් මේ දිගවල් මේ දීලා නැහැ. අමතක වෙලාද දෙන්නේ? අමතක වෙලාද දෙන්නේ නැහැ නේ. හොඳයි. හරි උත්තර දාලා දෙනවා කට්ටිය. හල්දුවයි ඉන්නවා හොඳයි. දැන් ළමයි මේකදී ඕගොල්ලන් නිකන් මේ රූපේ දිගවල් වෙනස් කරන්නේ නැතුව දැන් අපිට කොහොම හරි ළමයි ඕනේ මේ මුළු දිගවල් ටික එකතු කරන්නනේ. නේ? මේ රේඛා ඛණ්ඩවල දිගවල් ටික එකතු කරන්නනේ ඕනේ. නේ? රේඛාවල දිගවල් එකතු කරන්නනේ ඕනේ. රේඛා අපිට එහා මෙහා කරවට කමක් නැහැ නේ. ඔව් හොඳයි. හරිද? මෙන්න මේ දිග මොනවද බලන්න මම මේ රේඛා ඛණ්ඩේ මෙතනින් ගලවලා මෙන්න මේ උඩින් හයි කරනවා. හරි මේ රේඛා ඛණ්ඩේ මෙතනින් අයින් කරලා උඩින් හයි කරනවා. වැරද්දක් නැහැ නේ. මේ රේඛාව මෙතනින් හයි කරා. මේ රේඛා ඛණ්ඩේ මෙතනින් ගලවලා මෙතනින් හයි කරනවා. හරිද? මෙතනින් හයි කරනවා. මේ දිනම් තිබ්බේද මෙතන. දැන් මට කියන්න අර අපිට කලින් තිබ්බ රූපේ මේ රේඛා ටිකම නේද දැනුත් තියෙන්නේ. මේ රේඛාව තිබ්බා. මේක තිබ්බා. මේක කලින් මෙතන තිබ්බ දැන් මෙතන තියෙනවා. කමක් නැහැ. මේ රේඛාව අන්නේ කලින් මෙතන තිබ්බ දැන් මෙතන තියෙනවා. කමක් නැහැ. මේක කොහොමද තිබ්බා. මේකත් තිබ්බා. දැන් මේකේ දිග වල ටික අපි අරගෙන එකතු කරත් හරි. ළමයි මෙතන මොකක්ද හැදෙන්නේ? ඈ සම චතුරස්‍රය. තේරෙනවද? ඈ සමන් තේරෙනවද ඒක? ඈ සම චතුරස්‍රයක් හැදෙන්නේ. ඉල්සන් හරිද? තේරෙනවද? අතුස්සන්න ඕනයි. හරි එතකොට දැන් මේක හැදෙන්නේ තමයි සම චතුරස්‍රයක්. නේ? පැත්තක දිග සෙන්ටිමීටර 10ක් වන සම චතුරස්‍රය. එහෙනම් කීය දෙන්නේ පරිමිතිය? ඈ පරිමිතිය කියන්නේ 10 ඒවා 4ක්. එකතු කරන්න 10යි 10යි කීයද? සෙන්ටිමීටර 40යි. සෙන්ටිමීටර 40යි. සෙන්ටිමීටර 40යි. හොඳයි. ළමයි උත්තර කලින් දාලා තිබ්බා. තනියම හදපුලමයි ඉන්නවා. හරි කල්කාලා ප්‍රශ්නේ දුන්න ගමන් උත්තරේ හදලා පහලින් දාන්න මට එතකොට බැලුව හැකි හරියට හදලාද කියලා. හොඳයි. ඔන්න තමයි මම ඊළඟට දෙන ප්‍රශ්නේ. රෝහිලක්කන් මේක 3 නේද? රෝහිලක්කන් 3.
හතරවෙනි රූපේ. හරි. රෝගී ලක්ෂණ 4. හරි. මෙන්න මේ රූපේ බලන්න. මේක ටිකක් හොඳට හිතලා හදන්න ඕන ගාන. මෙන්න මේ වගේ රූපයක් ළමයි තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. පැහැදිලි රූපේ. ඔව්. මෙන්න මේ දිගට ඉරි කැලි ගන්න දිවල් සමානනවා. මේ දිගට මේ දිග සමානයි. ඊට මේ දිගත් සමානයි. හරි. මෙතන රුධි කෝණී මුළු තියෙන්නේ. හරි රුධි කෝණී මුළු කියලා දාලා තියෙනවා ඔන්න. හරි. මෙතන මේක නිකන් කඩේකට දාලා මේක දික් කරන්න ආව නම් මේ විදිහට. කඩේ වෙන්නේ. මේක කඩේ වෙන්නේ. මෙන්න මේ විදිහට කඩේ කිය. ඇත්තම රූපේ තමයි මේ. මෙන්න මේ රූපේ වටේ මුළු දිග තමයි එකතු කරන්න ඕනේ. මෙන්න මේ රූපේ වටේ මුළු දිග තමයි එකතු කරලා පරිමිතිය ගන්න ඕනේ. මේක දැන් මෙන්න මේකටත් දාලා ඉතින්. يعني මේ දිගයි සමානයි. හරි. මේක සෙන්ටිමීටර් 3යි කියලා දාලා තියෙනවා. මේ දිග සෙන්ටිමීටර් 4යි කියලා දාලා තියෙනවා. මෙතනත් නිකන් අංශ ගණනක් දාලා තියෙනවා. රුජු කෝණිය මුලලා. හරි. මෙතන ඉඳන් මෙතෙන්ට දිග සෙන්ටිමීටර් 6යි කියලා දාලා තියෙනවා. තමයි මේ දිග ආයි දෙන්න ඕනේ නැහැ. ඇයි? ඉරි ගහලා තියෙන රේඛා දිගින් සමානයි. මේ මේක 3යි නම් මේකත් 3යි. හරි ඊට පස්සේ මේකත් ඉරි ගහලා තියෙන එක 3යි දිග. මේකත් දිග 3යි. හරි. තමයි මට කියන්නේ මේ දිගයි සමානයි තේනවා. එහෙනම් මේ දිග කීයද? 4යි. හරි. පටන් ගන්න මේකේ පරිමිතිය හොයන්න. උත්සාහ කරන්න. මෙන්න මේ රූපයේ පරිමිතිය හොයන්න ඕනේ. මේක කඩේලිය මේ දිගවල එකතු කරන්නේ නැහැ. නේ කඩේලිය එකතු කරන්නේ නැහැ. අපේ රූපේ මෙන්න මේක. හරි හදලා ඉවර කට්ටිය හරි උත්තර දාන්න හරි එක්කෙනෙක් දාලා තිබ්බා බලමු හරි දැන් දුන්න වෙලාව ඇති. ඔව් මෙතන ඕගොල්ලන්ට එක තැනක් එනවා ගැටලුවක්. මොකද්ද? ඈ දැන් මම මේකේ දිගවල ටික මාර්ක් කරන් ගියොත් මේ තනි ඉරි ගහලා තියෙන රේඛා ඛණ්ඩ දිගින් සමානයි සාමාන්‍ය දේවල්. ඒකෝට තනි ඉරි ගහලා තියෙන දිග 3 සෙන්ටිමීටර් නේ. මේක 3යි කියලා ගහලා දුන්නානේ. ඉරක් මේකට. එහෙනම් මේකේ දිග 3 සෙන්ටිමීටර්. මේකේ දිග 3 සෙන්ටිමීටර්. මේකේ දිග 3 සෙන්ටිමීටර්. ඊට පස්සේ තමයි මේක 6 සෙන්ටිමීටර් නම් මේකත් 6 සෙන්ටිමීටර් නේ. මේක 6යි මේක 6යි. මේ රේඛාව මේ කඩේ දිග 4 සෙන්ටිමීටර ඉඳලා මේකේ දිග 4 සෙන්ටිමීටර. දැන් තමයි බලන්න මෙතනින් පටන් ගන්නවා. මේ රූපේ පරිමිතිය ගන්න. මොන බලන්න පරිමිතිය. බලන්න සමානයි. මෙතනින් පටන් ගත්තොත් 3 එකතු කිරීම 4. එකතු කිරීම 3. එකතු කිරීම 6. එකතු කිරීම 3. එකතු කිරීම 6 තමයි මෙතනින් පස්සේ කොහෙන්ද යන්නේ? මෙහෙම වටේ යන්නේ නැහැ. මේ කඩේ නේ මේක නෙමෙයි රූපේ. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග ඕනේ. ඒක තමයි ගන්න නැත්තේ. නේද? තේරෙනවද? ඔව් මෙතන ඉඳන් මෙතෙන්ට දිග හොයාගත්තා නම් වැඩේ කොට. නේ? ඊට පස්සේ උත්තරේ ගන්න තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට දිග හොයන්නේ කොහොමද? දීලා නැහැ.
කොහොමද හොයන්නේ? කාටද මතකද? ඔව් දැන් මෙතන ඔයගලන්ටම පේනවා ඍජු කෝණී ත්‍රිකෝණයක්. පේනවද නේ? මේ කඩේ දෙකෙන් තියෙන පාද දෙකයි නේ රේඛා දෙකයි මේ රේඛාවයි ත්‍රිකෝණයක් ඍජු කෝණී. 9 පන්ති ඉගෙන ගත්තා වැදගත් සම්බන්ධයක්. මොකද්ද? 9 පන්තියේදී ඉගෙන ගත්ත පාඩමක්. ඍජු කෝණී ත්‍රිකෝණයක පාදවල දිග අතර සම්බන්ධය. විද්‍යාඥයෙක් මේ ගණිතඥයෙක් මතක් වෙන්න ඕනේ කවුද? කවුද? ඔව් හොඳයි. පයිතගොරස්. මතක කට්ටිය අත උස්සන්න. පයිතගොරස් මතක වුණාට පයිතගොරස් සම්බන්ධය මතක තියෙන්න ඕනේ. පයිතගොරස් මතක ඇති. පයිතගොරස් සම්බන්ධය මොකක්ද? ඔව් හොඳයි. ඕනෑම ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදවල තමයි. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. මතකයිද? අත උස්සන්න. මතක කට්ටිය අත උස්සන්න. හොඳයි. හරි මතකයි. හරි. අපි දැන් මෙන්න මේ දිග ළමයි නිකන් දාගන්නකො x කියලා. මෙන්න මේ රේඛාවේ දිග x කියලා දාන්නකො. දාමු පයිතගොරස් සම්බන්ධය. පයිතගොරස් සම්බන්ධය. දාන්න පයිතගොරස් සම්බන්ධය. හරි මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය සැලකුවොත් මේක තමයි කර්ණය. කර්ණය x නේ. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. දැන් 3 වර්ගය එකතු කිරීම 4 වර්ගය. 3 වර්ගය එකතු කිරීම 4 වර්ගය. හොඳයි. දැන් ළමයි ගන්නවා x වර්ගය x වර්ගයෙන් වර්ගයට 3 වර්ගය 9යි. 4 වර්ගය 16යි. 9යි 16යි 25යි. දැන් x වර්ගය 25යි කියන්නේ වර්ගය අයින් කරන්න වර්ග මූලය ගන්න ඕනේ. හරි වර්ග මූලය ගන්න ඉතින් මේ පැත්තේ වර්ග මූලය ගන්න මේ පැත්තේ ගන්න ඕනේ. සමීකරණයක් නේ. වර්ගයේ වර්ග මූලය කැපිලා ගිහිල්ලා x ඉතුරු වෙනවා. 25ේ වර්ග මූලය 5යි. එහෙනම් ළමයි මේකේ දිග කීයද? සෙන්ටිමීටර 5යි. එහෙනම් මෙතන ඉඳන් මෙතන දිග 5 එකතු කරන්න ඕනේ. කීයද එන්නේ උත්තරේ? කීයද එන්නේ? ඔව් හොඳයි. හරි ඒක වල උත්තරේ ගන්න. හරි 4යි 3යි 7යි. 7යි 3යි 10යි. 10යි 6යි 16යි. 16යි 3යි 19යි. 19යි 6යි 25යි 5යි 30යි. උත්තරේ බලන්න හරිද කියලා සෙන්ටිමීටර 30යි ඈ. හරි. සෙන්ටිමීටර 30යි. දැක්කද? මේ වගේ ගානක් આવුත් ටිකක් හිතලා හදන්න ඕනේ. මේ වගේ ප්‍රශ්නත් එනවා. අර කලින් ගණන් ටික ලේසි. නේ? මේ වගේ දැන් 10 පන්තියට යන ළමයි හින්දා හරි මේවා දැන් හදලා පුරුවන් කරගන්න ඕනේ. ටිකක් අමාරු වුණාට හිතලා කරන්න පුළුවන්. හරි ගණන් ටික අපි හදා යද්දී ඔයා හරි ඉබේම පුරුවන් කරගන්න පුළුවන්. හොඳයි. ඒතර අපි ටියුට් එකේ ප්‍රශ්න තමයි දිගටම නේ අච්චු පොතේ ප්‍රශ්න තියෙනවා මේකේ. සහ අලුත් ප්‍රශ්නත් තියෙනවා. ටියුට් එක තියෙන තරමට තමයි අපිට වැටි කරගන්න පුළුවන් පාසු වෙන්නේ. හොඳයි. මම ටියුට් එකේ ප්‍රශ්න දැන් කීපයක් තමයි හදාගෙන යන්නේ. හොඳයි. ඊළඟ මේකේ රෝගිලක්කම් 5. රෝගිලක්කම් 5. රෝගිලක්කම් 5. මොකද්ද මම යන්නේ රවුමක් නැත්නම් මොකද්ද වෘත්තයක් නේ වෘත්තයක් කියන්නේ පොඩි කවරක් තියෙනවා කවරක් නෙමෙයි ඉන්න වෘත්තයක් හරියට හරි මේක නිකන් දැන් ඇදලා වගේ කියනකොට තමයි වෘත්තයක් රවුමක් හරි රවුමක් වෘත්ත හරි නේ වෘත්තයක් හරි මේ වගේ වෘත්තයක් තියෙන්නේ කව කට්ට දිනනවා කව කට්ටක් තියාගන්න කව කට්ට ඕනේ නැහැ අපිට ඉස්සරහට වෘත්තයක් අඳින්න මේක දාගන්න මම දෙන්නම් මේ වෘත්තයේ අරය හරි මේකේ අරය සෙන්ටිමීටර 7යි මේ වෘත්තය අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක් අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක් අරය සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක් හරි කවකට ළඟ තියාගන්න ළමයි නේ ආඩ්‍රූලක් තියාගන්න පැන්සලක් තියාගන්න මකනේ කෝණමානි තියාගන්න නේ අපිට ඕනේ නෝන ඉස්සරහට හරි හොඳයි උත්තර ගන්න
දැන් ඕගොල්ලෝ ළමයි 9 පන්ති ඉගෙන ගත්තා නේද? මේ වෘතයක පරිමිතිය හොයන්නේ කොහොමද? දැන් මේකේ ළමයි කියන්නේ වක්‍ර රේඛාවනේ නේ. මේකේ තියෙන වක්‍ර රේඛාවක්. සම්පූර්ණ වක්‍ර රේඛාවක් නෙමෙයි වෘතයක සම්පූර්ණ මෙන්න මේ වක්‍ර රේඛාවේ දිග පරිමිතිය. ඕකට අපි තව නමක් කියනවා පරිධිය කියලා. මතකද? නේ වෘතයක මෙන්න මේ සම්පූර්ණ වක්‍ර රේඛාවේ දිග වෘතයේ පරිමිතිය ලෙස නැත්නම් පරිධිය ලෙස පරිධිය මේ පරිමිතිය කිව්වත් එකයි පරිධිය කිව්වත් එකයි ඒකට. පරිධිය ලෙස හඳුන්වනවා. දැන් ළමයි අපිට පුළුවන් ද මේකේ දිගවල මේ වගේ වුණ එකතු කරලා යන්න බෑනේ. ඇයි මේවල තියෙන්නේ සරල රේඛා. නේ? සරල රේඛාවල දිගවල ඔහොම එකතු කරලා යත හැකියි. ටක් ටක් ගහලා. මේ වක්‍ර රේඛාවේ දිග නිකන් අපිට එකතු කරලා ගන්න බෑනේ. ඒකට විද්‍යාඥයෝ සූත්‍රයක් නේ සම්බන්ධයක් හොයාගෙන තියෙනවා. මොකක්ද මේ සම්බන්ධය? ඕනෑම වෘතයක සම්පූර්ණ වටේ දිග පරිධිය හොයන සූත්‍රේ මොකද්ද? 2 5 r 9 පන්ති ඉගෙන ගන්න. 2 5 r හරි 9 පන්ති ඉගෙන ගත්තා. සම්පූර්ණ වෘතයක හරිද? හරි මේක මතක කට්ටිය අතුස්සාන 9 දී ඉගෙන ගත්තා කියලා මතකයිද? අතුස්සාන සහ මේක මතකද ඉගෙන ගත්ත සූත්‍රේ? දිල්ෂාන් මතකද? 25R කියන සූත්‍රය මතකද? නැහැ. ඒකනේ ඔයගොල්ලෝ දැන් 9 පන්ති එකෝ පන්ති ගියේ ඉගෙනනවානේ. සහන් මතකද? මතකයි. වෘතයක පරිධිය හොයන සූත්‍රය. වෘතයක පරිමිතිය හොයන සූත්‍රයක් තියෙනවා. හරිද? මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. හරිද? ඒකින්ද ඒව වැදගත් තමයි. ඔව් දැන් මේකේ මේ 5 මෙතන මෙන්න මේ 5 කියන්නේ ඉලක්කමක් තමයි සංඛ්‍යාවක්. මෙතන තියෙන්නේ 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. r කියන්නේ තමයි මේ වෘතයේ අරය. r කියන්නේ වෘතයේ අරය. 7 සෙන්ටිමීටර ඒක හරියි. තමයි 5 කියන්නේ සංඛ්‍යාවක්. ඒක නියත සංඛ්‍යාවක්. මේ 5 වල අගය සමානයි ළමයි 22 බෙදීම 4ට. මේක ලියන්න. හරි අරය සෙන්ටිමීටර 7යි මේ වෘතයේ පරිධිය හොයන්න හදන්නේ. මේ වෘතයේ පරිමිතිය හොයන්න හදන්නේ 5 වල අගය 22 බෙදීම 7යි. හරි? දැන් ඕක ආදේශ කරන්න හරි මේ සූත්‍රය. මේ වෘතයේ පරිධිය හොයන්න කිව්වා පරිමිතිය දෙක වතාවක් 5ට දාන්නේ කීයද හැමතිස්සෙම 7න් 22. 22 බෙදීම 7. වතාවක් අරයට දාන්නේ 7. අරයට දාන්නේ 7. හරි. ඔක 9 පන්තියේ තිබ්බ ළමයි චුට්ටක් බලන්න ඕගොල්ලෝ 9 පන්ති දැන් අලුතෙන් ආපු ළමයි ඉන්නවා කීප දෙනෙක් නේ? හරි. මගේ 9 පන්තියට ආපු නැති ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට මේක 9 පන්තියේදී මේ පාඩම මම දන්නේ නේ ඉගෙන ගත්තද කියලා. මගේ පන්ති ආව ළමයිට මම මේ පාඩම ඉගෙනුවා 9. හරි ඊට පස්සේ අපිට දැන් පන්ති කරගන්න බැරි වෙච්ච අන්තිම මාස දෙකේ අග පාඩම් ටික YouTube එකේ කරා. කාට හරි ඒව බලන්න ඕන නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්නත් පුළුවන් 9 පන්තියේ අන්තිම පාඩම් ටික හරිද? ඔයගොල්ලෝ YouTube එකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. ලහිරු සඳරුවන් ඕන නම් මේක ලියන්න. ලහිරු සඳරුවන් හරි YouTube එකට ගිහිල්ලා නේ YouTube එක තියෙනවනේ ෆෝන් එකෙන් හරි YouTube එකට ගිහිල්ලා මගේ නම දහලා ටයිප් කරලා සර්ච් කරන්න. ලහිරු සඳරුවන් කියලා හරියට ගහන්න. ලහිරු සඳරුවන්. ගැව්වාම උඩින්ම මගේ channel එක තමයි එන්නේ. හරි තව channel තියෙනවා මගේ නමින්. මගේ ෆොටෝ එකක් දාපු channel එක එනවා. ඒකේ ඇතුළට ගියාම ළමයි channel එකට ගියාම මේ playlist කියලා එකක් තියෙනවා. playlist ඔව් ඒකේ තමයි ඔයගොල්ලෝ ගන්න ඕනේ playlist එකේ 6 7 8 9 10 11 ශ්‍රේණි ගණිතය. ඔන්න ලියා ගන්න. 6 7 8 9 10 11 ශ්‍රේණි ගණිතය. ඕකේ ළමයි තියෙනවා 6 7 8 9 10 11 සියලුම ශ්‍රේණි වල අවසාන වාරේ පාඩම් ටික. හරිද? කාට හරි ඒකෙන් බලන්නත් පුළුවන්.
ඊට පස්සේ Zoom එකෙන් කරන ක්ලාස් එක අපි වෙනම රෙකෝඩ් කරලා ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි වැඩ පිළිවෙලක් තියෙනවා හරියට කරගෙන යනවා නම් හරි. දැන් කාට හරි 8 9 පාඩම් මොනවා හරි බලන්න ඕන නම් ඒවත් තියෙනවා. හරි මේකේ හරි වැඩ පිළිවෙලක් යනවා ක්ලාස් එකේ. හරියට ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ මම හරිද? කියලා දෙන්නම් යන විදිය වැඩ, පේපර් ස්ටික් කරන විදිය, පාඩම් ටික කරගන්න විදිය. මොකද අපිට තව මාස 3ක් විතර යනකම් පන්ති කොහොමවත් පටන් ගන්න දෙන එකක් නැහැ. හරි මේක වයිට් ප්‍රශ්නෙත් එක්කනේ. හරිද? බේටක් හොයාගන්න ගන්න. නිත්තාවටම සුවන. හරි එක එක බේත් වෙනවා මේ දවස්වල නේද? හොඳයි. හරි මේකත් පොඩ්ඩක් මතක තියාගන්න යාළුවන්ට කියන්නේ. හරි. දැන් අපිට මේ වෘතයක වටේ පරිමිතිය මේ වටේ දිග පරිධිය හොයන්න සූත්‍රයක් තියෙනවා. දෙක වතාවක්, පයි වතාවක්, r. දෙක වතාවක් පයි කියන්නේ හැමතිස්සෙම මතක තියාගන්න 22 බෙදීම 7යි කියලා. ඒක වෙනස් වෙන්නේම නැහැ. හරි. මෙතන r කියන්නේ අරය. මේ වෘතයේ අරය දාන්න ඕනේ. සෙන්ටිමීටර නම් 7යි නේ නේද? දැන් මෙතන තමයි ඒක වැඩි කරලා නම් හරි. වැඩි කරලා තියෙන කට්ටිය වැඩි කරන් දීලා 7ෙන් අන්තිමට බෙදන්නත් පුළුවන්. නැත්තම් ඕගොල්ලෝ දන්නවා මෙතන භාග සංඛ්‍යා ගුණ කරද්දී ලවයේ හරයව කැපුවේ හැකිනේ. ලවයට හරයව කැපෙනවනේ. ඔව්. මේ හතර හතරක් එකයි මේ හතර හතරක් එකයි. මේ 7යි මේ 7යි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ දේවරක් 22. ඒ කියන්නේ සෙන්ටිමීටර 44යි. සෙන්ටිමීටර 44යි. හරි. දැන් 9 පන්තියේ ළමයි කාට හරි මේ පාඩම මිස් වුණා නම් ටුට්ටක් දැන් මේක එකපාරට අර නොපුරුදු ගතියක් ඇති. 9 පන්ති ඉගෙන ගත්ත ළමයින්ට මේ පාඩම ගැටලුවක් නැහැ. මේක 9 පන්තියේ ළමයි තිබ්බේ. 9 පන්තියේ තියෙන පාඩමක්. හොඳයි. හරි. ඊළඟට ළමයි දැන් අපිට මේ පරිමිතිය පාඩමේ මේ වෘතයක පරිමිතිය හොයන කොටස තමයි මේ පාඩමේ ගණන් වලට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි වෘතයක පරිමිතිය හොයන්න දන්නවනේ. ඔව්. මම මේකෙම තව එකක් දෙන්නම්. ඕමිලක්කම් 6. ළමයි මම මේ වෘතයේ දෙකට කපනවා. හරි. දැන් ඔයගොල්ලෝ වෘතයක කොටස් ටික දන්නවද? ඉස්සෙල්ලා ඒක බලන්නකෝ. වෘතයක කොටස් ටික දන්නවද කියන්නේ? නේ? වෘතයක කොටස් තියෙන 8 පන්ති, 7 පන්ති. ඔව්. මට ඉස්සෙල්ලා කියන්න වෘතයක කොටස් මොනවද වැදගත් කොටස්? බලන්න ඔයගොල්ලන්ට පේනවද කියලා? පේනවද? පේනවත් පැහැදිලිද? මම චුට්ටක් ළඟට පෙන්නන්න. ඕ. දැන් අපි වෘතයක් අඳින්න පාවිච්චි කරන ගණිත උපකරණය මොකද්ද? කවකටුව. නේ? ඒතර කවකටුවේ තුඩ තියෙන තැනට කියන්නේ වෘතයේ මොකද්ද? කේන්ද්‍රය. හොඳට මතක තියාගන්න. මේවා අහනවා කිරි ප්‍රශ්න වලට. මේ තියෙන්නේ කේන්ද්‍රය. ඊට පස්සේ ළමයි කේන්ද්‍රයේ ඉඳන් වෘතය මත වෘතයේ පරිධිය මත ලක්ෂයක් යා කරන රේඛාවට කියනවා මොකද්ද? අරය. ඊට පස්සේ ළමයි වෘතයේ පරිධිය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව කේන්ද්‍රය හරහා ගියොත් ඒකට කියන්නේ විස්කම්භය. අරය වගේ දෙගුණයක්. හොඳට මතක තියාගන්න. විස්කම්භය. විස්කම්භය කියන්නේ ජායක් තමයිනේ. මොකද ජායක් කියන්නේ ළමයි වෘතයේ මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ජායක්නේ. දිගින් වැඩිම ජාය තමයි විස්කම්භය. අරය වගේ දෙගුණයක්. ඊට පස්සේ ළමයි ඡාපයක් කියන්නේ මේ පරිධියෙන් කොටසක් නේ. ඡාපය. ඡාපයයි ජායයි නේ. වෘතයක ජායකින් සහ ඡාපයකින් මායිම් වන ප්‍රදේශය මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් ලෙස හඳුන්වනවා. වෘතයක ජායකින් සහ ඡාපයකින් මායිම් වන කොටස වෘත්ත ඛණ්ඩයක් ලෙස හඳුන්වනවා. ඊට පස්සේ ළමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? ඡාපයකින් සහ අරයවල් දෙකකින් ඡාපයකින් සහ අරයවල් දෙකකින් මායිම් වන ප්‍රදේශය. කේන්ද්‍ර කෝණය කියන්නේ මෙන්න මේ අරයවල් දෙක අතර තියෙන කෝණය. මේ අංශක වලින් අපිට කියන්න පුළුවන්. ඉස්සෙල්ලා ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේ වෘතයේ කේන්ද්‍රයේ වටා තියෙන සම්පූර්ණ කෝණයේ අංශක කීයද? 360යි. නේ? මතකයි නේද? ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව. දැන් මම මේ වෘතයේ ළමයි දෙකට කපනවා. මේ වෘතයේ දෙකට කපනවා. මෙන්න ළමයි දෙකට කැපුවහම මොකක්ද වෙන්නේ? වෘතයෙන් භාගයක්. මේකට අපි ලස්සන නමක් කියනවා මොකද්ද? අර්ධ වෘතය. අර්ධ කියන්නේ භාගයක් නෙමෙයි. වෘතයේ දෙකට කැපුවාම එන්නේ ළමයි අර්ධ වෘතයක්. තේරෙනවද ඒක? හරි.
දැන් මම මේ වෘත්තය දෙකට කපනවා. දෙකට කැපුවාම එනවා රෝගිලක්කම් 6 දාන්න. රෝගිලක්කම් 6 දාන්න. රෝගිලක්කම් 6. මේක දෙකට කැපුවාම මෙන්න එනවා අර්ධ වෘත්තයක්. හරි අනිත් අරේ කීයද ළමයි ඒ සෙන්ටිමීටර් 7යි. මේක අනිත් අර වෘත්තයේ දෙකට කැපුවා. හරි. හොඳයි. මම දැන් අහන්නේ ළමයි මේකේ හරි රෝගිලක්කම් 6. මම අහනවා දැන් මේ වෘත්තයේ දෙකට කැපුවාම ළමයි මෙන්න මේ කෑල්ල උපදිනවා. ඡාපයක්නේ. හරියටම වෘත්තයකින් භාගයක්. අපි කියනවා ළමයි මෙතන ඉඳන් මෙන්න මෙතන මේ වක්‍ර රේඛාව ගත්තොත් මේක ඡාපයක් නෙමෙයි. මේක තමයි හරියටම සම්පූර්ණ වෘත්තයේ තියෙන මුළු හරියෙන් භාගයක් ඉඳලා මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග මේක අර්ධ ඡාපයක් ලෙස හඳුන්වනවා. අර්ධ ඡාපයේ පරිමිතිය. අර්ධ ඡාපයේ පරිමිතිය. නැත්නම් අර්ධ ඡාපයේ දිග. කොහොමද ගන්නෙ? දැන් තමයි මේ සෙන්ටිමීටර 44ක් ආවේ මොකද්ද? හොඳට කල්පනා කරන්න. සෙන්ටිමීටර 44ක් ආවේ කොතනින් නම් කොතනට දිගට? දැන් ඕගොල්ලන්ට ඕන ටේප් එකක් අරන් මෙන්න හැකියි. හරිද? අර ටේප් එක තියෙන්නේ. අර රෙදි මහන කට්ටිය ගාව ටේප් එක තියෙන්නේ. ඕගොල්ලන්ගේ ඇඳුම් මහන්න ගියාම නේද? මෙෂර්මන්ට් එක මේ මිනුම් ගන්න. ඒ ටේප් එක අරන් ඕනනම් මේකේ දිගේ වටේ ඔහොම ඇදගෙන ගිහිල්ලා නේ මේකේ පරිධිය එනවා. හරියටම ටේප් එකෙන් මෙන්න කීය දෙන්නේ? 44 එනවා ළමයි. ටේප් එකක් අරන් අරේ සෙන්ටිමීටර 7ක් වන වෘත්තයක් නම් මේ අරේ වෙනස් වෙද්දී වෘත්තය වෙනස් වෙනවනේ. ලොකු කුඩා වෙනවනේ. එතකොට පරිධිය වෙනස් වෙනවා. දැන් මේ අරය 7ක් වන වෘත්තයක් නේ මම ගාව තියෙන්නේ. මේකේ වටේ පරිමිතිය සෙන්ටිමීටර 44ක් එනවා. මම දැන් මේක දෙකට කැපුවාම ළමයි. මේක දෙකට කැපුවාම මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? හොඳට කල්පනා කරලා කියන්න. දැන් සෙන්ටිමීටර 44ක් ආවා ළමයි මෙතන ඉඳන් මෙන්න මේ සම්පූර්ණ වක්‍ර රේඛාව දිගනේ. ඔක දෙකට කැපුවාම මට කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට මේ අර්ධ ඡාපයේ දිග කීයක් වෙන්න ඕනේද? 44න් භාගයක් කියලා තේරෙනවද බලන්න? සෙන්ටිමීටර 22යි. තේරෙනවද? ඔව්. ඊටු භාග දිගක් කීයද? මෙතන ඉඳන් මෙතෙන්ට දිගක් කීයද? සෙන්ටිමීටර 22යි. දැන් මේ දිගත් 22යි, මේ දිගත් 22යි, 22යි කීයද? 44 එන්න ඕනේ. ඒක තේරෙනවද? හොඳයි. එහෙනම් මම අහනවා මේ අර්ධ ඡාපයේ දිග කීයද? මේ තියෙන්නේ මේකම තමයි. මේ අර්ධ ඡාපය තමයි මේ ඇදලා තියෙන්නේ. සෙන්ටිමීටර 22යි. කොහොමද ඒක හොයන්නේ? ඒක හොයද්දී ළමයි අපි කරන්නේ දැන් පූර්වයෙන් භාගයක ඡාප දිගක් තියෙන්නේ 2πr දැම්මොත් ළමයි එන්නේ මොකද්ද? 2πr දාලා හැදුවාම එන්නේ වෘත්තයේ සම්පූර්ණ පරිධිය. ඒකෙන් භාගයක් නේ දැන් ගන්න ඕනේ. එහෙනම් මේක දෙකට බෙදන්න. නැත්නම් දෙකෙන් පංගුවක් ගන්න. දෙකෙන් පංගුවක් ගන්න. හරි පටන් ගන්න. 2πr වලින් දෙකෙන් පංගුවක්. ළමයි මෙතන සම්පූර්ණ වෘත්තයේ පරිධිය ගද්දී මේ කේන්ද්‍රය වටා තියෙන මුළු කෝණ කීයද? අංශක 360යි නේද? ඔව්. මෙතන දැන් තියෙන කෝණය කීයද? මෙතන නම් මෙතන තියෙන කෝණය අංශක 180යි නේද? ඔව්. ළමයි අංගුව එන්නේ ඔන්න ඔය
360න් මේ 180 කියන එක සරල කරාම තමයි එන්නේ. හරිද? දැන් 2πr දැම්මහම එන්නේ සම්පූර්ණ උදේක වටේ මුළු දිගට. නේ? කේන්ද්‍ර කෝණය අංශක 360ක්ම අවු වෙනවා. අර්ධයක් ගත්තම චාපකද කේන්ද්‍ර කෝණය අවු වෙන්නේ 180යි. 360න් 180ක කේන්ද්‍ර කෝණයක් තමයි මේකේ අවු වෙලා තියෙන්නේ. 360න් 180 සරල කරාම 180ට 180 එකයි 360ට 180 දෙකයි. එතකොට තමයි ළමයි කීයක් එන්නේ? දෙකෙන් පංගුව එන්නේ. පොඩක් මෙහෙම ලියලා ගන්න. සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් කේන්ද්‍ර කෝණය 360යි. අපෙන් ආන්නේ අර්ධ ඡාපයේ පරිමිතියනේ. ඒකේ කේන්ද්‍ර කෝණය 180යි. මෙතන පංගුව ලියද්දී 360න් මේ අදාළ ඡාපයේ කේන්ද්‍ර කෝණය තමයි දාන්නේ. අන්න එක හරියට තේරුම් ගන්න. නැත්නම් ඉතින් භාගයක් ගත්තත් හරි. මේක සරල කරාම භාගය එනවා. හරි. දැන් ආදේශ කරන්න තමයි. දෙවරක් phi කියන්නේ හැමතිස්සෙම 22 බෙදීම 7යි. හරි. අර කීයද? මේ වෘත්තේ 7යි. නේ? වතාවක් මෙතන කීයද? නේ දෙකෙන් එක කියලා කියන්නේ දෙකෙන් බෙදනවා කියන එක නේ. ඔව්. මෙතන 4 හතරක් 1යි 4 හතරක් 1යි. දෙකට දෙවරක් 1යි දෙකට දෙවරක් 1යි කියන්නේ 22 ඉතුරු වෙන්නේ 22 සෙන්ටිමීටර. උත්තරේ හරිය නේද? ඔන්න තමයි අර්ධ ඡාපයක පරිමිතිය වෙන විදිය. ලියා ගන්න. අර්ධ ඡාපයක පරිමිතිය වෙන විදිය. අර්ධ ඡාපයක පරිමිතිය හොයන විදිය 2πr දැම්ම හොඳට මතක තියාගන්න ළමයි 2πr දැම්මහම එන්නේ සම්පූර්ණ වෘත්තයේ පරිමිතිය සම්පූර්ණ මේ ඡාපයේ සම්පූර්ණ පරිමිතිය ඒකෙන් දෙකෙන් පංගුවක් ගත්තොත් නේ අංශක වලින් ලිව්වොත් 360න් 180ක් කියන්නේ දෙකෙන් පංගුවක් ගත්තොත් එන්නේ අර්ධ ඡාපයක පරිමිතිය තමයි එන්නේ හොඳට තේරුම් ගන්න දැන් මම අහනවා තමයි මේ ගත්තේ අර්ධ ඡාපයේ පරිමිතිය. හරි මම අහනවා අර්ධ වෘත්තයේ පරිමිතිය. හරි පුළුවන් නම් කියන්න අර්ධ වෘත්තයේ පරිමිතිය කියන්නේ මොකක්ද? නැත්නම් මේක තමයි කේන්ද්‍රික අන්තයක් ලෙස ගන්න පුළුවන් නේද? ඡාපයකින් සහ අවයවල් දෙකකින්. මේකත් හරයක් මේකත් හරයක්. නේ? මේක කේන්ද්‍රය. සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර 7යි. මෙන්න මේ පාට කරන එක තමයි ළමයි අර්ධ වෘත්තය. අර්ධ වෘත්තයේ මායින්නවද? අර්ධ ඡාපයේ දිග තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන දිග. කීයද? සෙන්ටිමීටර 22යි. හරි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට අරේ වගේ දෙකක්. නේ? සෙන්ටිමීටර 7යි සෙන්ටිමීටර 7යි. එහෙනම් මට කියන්න මේ සම්පූර්ණ අර්ධ වෘත්තයේ පරිමිතිය කොහොමද ගන්නේ? සම්පූර්ණ අර්ධ වෘත්තයේ පරිමිතිය කොහොමද ගන්නේ? ඔව් අර්ධ ඡාපයේ දිග අපි හොයාගත්තා. ඒකට එකතු කරන්න මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 7යි අරේ එන්නේ. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 7යි. එහෙනම් අර්ධ වෘත්තයේ පරිමිතිය කියන්න අර්ධ වෘත්තයේ පරිමිතිය අර්ධ ඡාප දිග සෙන්ටිමීටර 22 එකතු කිරීම මේ අරය 7යි ආයි මේ දිගත් එකතු කරන්න එකක් අරය 7යි කියන්නේ 22යි 7යි 7යි ඈ 22යි 7යි 29යි 29යි 7යි 36යි සෙන්ටිමීටර 36යි සෙන්ටිමීටර හරි පොඩක් ඒවා කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ දැන් 10ට යන ළමයි හින්දානේ 10 ළමයිනේ දැන් හරි දැන් තව සතියයි දෙකයි තියෙන්නේ 9 පන්ති ඉවරයි එතකොට ජනවාරි නම් 10 ශ්‍රේණිය හරි අපි දැන් මේ ඉතින් පටන් ගන්නවා සාමාන්‍ය පන්ති දෙසැම්බර් මාසේ පටන් ගන්නවානේ අලුත් පන්ති හොඳයි ටික ටික ඔයගොල්ලෝ දැන් 9 පන්ති අගපාඩම් නේ මගේ අරිච්ච ඇති සමහර අය එහෙම අයට අර YouTube එකෙන් බලා ගන්නත් පුළුවන් හරි කොහොම හරි ඒක ඉගෙන ගන්න මේ තාම කොහොමත් පන්ති වෙනම පටන් ගන්න හම්බෙන්නේ නැහැ උපකාරක පන්ති මේ පාසලුත් ඒ වගේ යන්නේ හරි ඊට පස්සේ ළමයි මම මේක දැන් කපනවා 4න් පංගුවකට හොඳට අහගන්න
මේක තමයි මම හතරෙන් පංගුවකට ගන්නවා. හරිද? මේක හතරෙන් පංගුවකට කියන්නේ මේකයි දෙකකට ගන්නවා. හරි. ඒ කියන්නේ මේක දෙකකට කපනවා. මේක දෙකකට කපනවා. නේ? නැත්නම් මුළු වෘත්තේම හතරකට කපලා එක පංගුවක් ගන්නවා. නැත්නම් මේ අර්ධ වෘත්තයේ දෙකකට කපලා එකක් ගන්නවා. ඒත් හරි. එතකොට කල්පනා කරලා කියන්න මේ සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 22යි නේ. මෙතන ඉඳන් මෙතෙන්ට 22යි. මේක හරියටින් කැපුවාම පුළුවන් නම් කියන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? සහ මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? හරි ලේසි ප්‍රශ්නයක් අහන්නේ. ඈ? ඔව් සෙන්ටිමීටර 22 සමසේ බෙදෙනවා. කීයද එන්නේ? 11යි 11යි. ඔව් රෝමිලක්කම් 4. අනිත් රෝමිලක්කම් 4. මෙන්න. මේක අනිත් අන්තර. මෙතන අංශක 90 කියලා දාන්න. මෙතන අරේ සෙන්ටිමීටර තමයි හදන්නේ. මේ ටික හරියට තමයි තේරුම් ගත්තා නම් හරියි. හරි. ඔව් හරි. දැන් එක්කෙනෙක් දාලා තිනවා YouTube එකේ ටයිප් කරාම මේ ප්‍රිසිස් ලෙසන් මම ප්‍රිසිස් කරනවා උසස් පෙළ භෞතික විද්‍යාව කරනවානේ. උසස් පෙළ ළමයිට ඒ පාඩම් බලන්න යන්න එපා. ඒකේ තියෙනවා මේ ප්ලේලිස්ට් එක හොයාගන්න. YouTube channel එකට ගියාම ප්ලේලිස්ට්. ප්ලේලිස්ට් එකේ තමයි තියෙන්නේ 6 7 8 9 ශ්‍රේණි ගණිතය කියලා. හරි. උසස් පෙළ භෞතික විද්‍යාවේ මගේ පාඩමුත් තියෙනවා. ඒව බලන්න යන්න එපා. තාම ඔයගොල්ලෝ 10 පන්තියනේ නේ. හරි. ඒවා උසස් පෙළ කරද්දී නේ ගණිත පැත්තෙන් යනවා නම් බලවට කමක් නැහැ. ප්ලේලිස්ට් එකට ගිහිල්ලා 6 7 8 9 10 11 ශ්‍රේණි කියලා ගණිතය කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒකේ තමයි ඔක්කොම පාඩම් ටික තියෙන්නේ. හරි. හොඳයි. හරි. දැන් මම මෙතන තමයි අහන්නේ මෙන්න මේ ඡාපයේ පරිමිතිය. දැන් මේක අර්ධ ඡාපයක් නෙමෙයිනේ. හරිද? හරි. මෙන්න මෙතන ඉඳන් මෙතනට දිග. මෙන්න මෙතන ඉඳන් මෙතන දිග සෙන්ටිමීටර 11යි එන්නේ. හරි. අපි හදලා බලමු. දැන් තමයි ඡාපයේ පරිමිතිය ගන්නේ 2πr වලින් කොච්චර පංගුවක්ද ගන්න මෙතන 360න් කීයද කල්පනා කරලා කියන්න 2πr දැම්මොත් දෙන්නේ සෙන්ටිමීටර 44 වෘත්තයකම සම්පූර්ණ පරිධිය ඒකෙන් මේ දිග කීයෙන් පංගුවක්ද 4න් එකක් ඒ කියන්නේ තමයි මෙතන 4න් එකක් නිකන් ඕනේ ඒ 4න් එක එන්නේ කොහොමද සම්පූර්ණ වෘත්තයේ කේන්ද්‍ර කෝණය 360යි අංශක අපිට දැන් පරිමිතිය හොයන්න කියන මේ ඡාපය අඩංගු කේන්ද්‍ර කෝණය කීයද? අංශක 90යි හොඳයි. අංශක 90යි. 360න් 90 සරල කරාම කීයද එන්නේ? ඈ 360න් 90 සරල කරාම 4න් එකක් වෙනවා කියලා තේරෙනවද? ඔව්. නේ උඩ යටයි 90න් කපන්න. 90න් කැපුවේ 90ට 90 එකයි 360ට 90 4යි. හරිද? 4න් එක එනවා. විතවතා 5 කියන්නේ හැමතිස්සෙම 22 බෙදීම 4. අර ඒක කීයද? 7යි. මෙතන තමයි 4න් එකක් එන්නේ. එතකොට දැන් 4 4ක් 1යි 4 4ක් 1යි. මේ 7යි මේ 7යි ගැටෙනවා. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. නේ? ආයි මේ දෙකට දෙවරක් 1යි 22කට දෙවරක් 11යි. ඉතුරු වෙන්නේ 11. එහෙනම් සෙන්ටිමීටර කීයද? 11යි. හරිද? මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර 11. හරිද? 11යි 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 තමයි 44ක් එන්නේ. ඔක හොඳට තමයි තේරුම් ගන්න. මේක හරි තාමත් වැදගත්. මේක තේරුම් ගත්තට පස්සේ අපිට ගණන් ටික හැදුවේ හැකියි. හරි අන්තිම ගණන් ටික ලේසියෙන් කරගන්න පුළුවන් මේ පාඩමෙන්. හරි ඒ ටික හරියට තේරුම් ගන්න. හරි හොඳයි. දැන් ළමයි මම අහනවා මෙන්න මේ සම්පූර්ණ
රූපයේ පරිමිතිය. එතකොට මෙන්න මේ ඡාප දිගයි මේ අරයයි මේ අරයයි. මෙන්න මේ ඡාප දිගයි මේ අරයවල් දෙකකිනුයි මායිම් වන මේ කේන්ද්‍රික ඛණ්ඩය. මේක කේන්ද්‍රික ඛණ්ඩයක් නේ. ඊට පස්සේ කියන්න කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. හොයන්න බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. ටක් ගාලා පටන් ගන්න. හිතලා බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. හොඳයි. හරි. සුනේත්. සුනේත්ගේ උත්තරේ හරි. හිමාශා. හිමාශා රශ්මිනේ උත්තරේ හරි. හරි. අද කොටේ උත්තර දාන්න යටින් තිෂාන් චුට්ටක් බලන්න එකතු කරලා තියෙන හරිද කියලා උත්තරේ. හරි. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ සම්පූර්ණ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය එනවා. අපි ගත්තේ ඡාපයේ පරිමිතියනේ. ඡාපය කියන්නේ මෙතන ඉඳන් මෙතනට. ඒ ටික 11 එකතු කිරීම මෙතන ඉඳන් මෙතනට 7යි. එකතු කිරීම මෙතන ඉඳන් මෙතනට 7යි. එතකොට 11යි 7යි කියන්නේ ඈ 25යි නේ. 25යි සෙන්ටිමීටර. හරි. හරි දිශාන් උත්තරේ හරි 25යි සෙන්ටිමීටර. හරි. මම අහනවා තමයි මෙන්න මේ කොටස. හරි. මම තමයි මේකෙන් 4ෙන් පංගු 3ක් ගන්නවා. ප්‍රෝමිලක්කම් කියලා. හරි. මේ ගන්න 4ෙන් පංගු 3ක් ගන්නවා. ප්‍රෝමිලක්කම් ඊට පස්සේ 7 නේ. ප්‍රෝමිලක්කම් 7 මම අරය මේ අරගෙන දෙන්නම්. මේ අරය සෙන්ටිමීටර 7යි. හරි මෙතන කෝණ තමයි අංශක කීයද? දැන් මේ පැත්තේ කෝණ දුන්නට අපි ගන්න මේ පැත්තේ කෝණය. මේ පැත්තේ අනුවයි කියන්නේ මේ පැත්තේ කෝණ කීයද තමයි? 360න් අනුව කඩකොත් මේ පැත්තේ කෝණ කීයද? 270 නේ. හරි මෙතන කේන්ද්‍ර කෝණය තමයි අංශක 270යි කියලා දාන්න. අනුවය උතුණක් නේ. හරි මේ රූපය අරගන්න. හරි ඉස්සෙල්ලා මේකේ ළමයි ඡාප දිග ගන්න ඡාප දිග. මෙතන ඉඳන් මෙතනටම දිග. ළමයි දැන් මෙතන ඉඳන් මෙතනට දිග 11යි. මෙතන ඉඳන් මෙතන දිගත් 11යි ආයි 11යි. උත්තරේ කී දෙන්න ඕනේ 33ක් නේ. 11 හේව 3ක් නෙන්න ඕනේ. අපි හදලා බලමු. ඡාපයේ පරිමිතිය. හදමු බලමු. ඉස්සෙල්ලා ළමයි මෙන්න මේ ඡාපයේ පරිමිතිය වෙන ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනටම කොච්චරක් තියනවද කියන්නේ ඡාපයේ පරිමිතිය. හරි මේක හොයන්න ඕනේ. හරි. දැන් ළමයි 2πr දැම්මොත් එන්නේ සම්පූර්ණ උතේකම පරිමිතියනේ. 44ක් වෙන්නේ සෙන්ටිමීටර. ඒක හරියන්නේ නැහැ. 2πr දාලා ළමයි මෙතන අංගුව දාන්න ඕනේ. අංගුව දාන්නේ කොහොමද? සම්පූර්ණ උතේක ඕනේ අංශක 360යි. ඒකෙන් මෙන්න මේ ඡාපයේ අනුවන කේන්ද්‍ර කෝණය කීයද? 270යි අංශක. එහෙමයි දාන්නේ. 360න් අංශක මේ ඡාපයේ අනුවන කේන්ද්ර කෝණේ දැම්මනම් හරි. මෙතන තමයි 360න් 270 සරල කරාම අනුවේ කපන්න පුළුවන්. 270ට අනුවේ ඔතනයි 360ට අනුවේ 4යි. 4ෙන් පන්දු 3ක් කියන්නේ තේරෙන්නේ. 2 5 කියන්නේ 22 බෙදීම 7යි. R මේකේ 7යි. කේන්ද්‍ර කෝණය මෙතන අපි සරල කරාම ගත්තාම 4ෙන් පන්දු 3ක් ආන්නේ. 360න් 270 සරල කරාම 4ෙන් 3ක්. මෙතන දැන් 7ට 7ක් එකයි මේ 4 4ක් එකයි ගැටෙනවා නේ. ඊට පස්සේ 4ට දෙවරක් 2යි 2ට දෙවරක් 1යි. ඊට 2ට දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. 11 වරක් 3 ඉතුරු වෙනවා. 11 වරක් 3. ඒ කියන්නේ 33යි
සෙන්ටිමීටර. හරි. ඔව් තුනෙත් චුට්ටක් බලන්න උත්තරේ හරි කියලා. හරිනේ 33යි සෙන්ටිමීටර. දැන් මම අහනවා ළමයි මේ අපිට මෙතන ඉඳන් මෙතනද තියෙන ඡාප දිගනේ නේ 33 සෙන්ටිමීටර. අහනවා දැන් මෙන්න මේ සම්පූර්ණ රූපය කේන්ද්‍රීකරණය. ඒ කියන්නේ මේ ඡාප දිගයි මේ අරයයි සම්පූර්ණ මේ රූපය කේන්ද්‍රීකරණය. ඔව් සම්පූර්ණ අර කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. මොකද කරන්නේ? හරියටි ඡාප දිග දැන් ගන්නවනේ. ඡාප දිගට අරේවල් දෙක එකතු කරන්න. 33ට 7ක් දැම්මොත් 40යි තව 7ක් දැම්මොත් හරි 47. මේ රටාව අල්ල ගන්න ඕනේ. හැම ගානකම ඕක තමයි තියෙන්නේ. අරේ වෙනස් වෙනවා. දෙන ගානේ. හතම දෙන්නේ නැහැ. ඒ දෙන අරේ දාන්න. සහ මේ කේන්ද්‍ර කෝණේ හරියට 360න් කීයද කියලා දාගන්න. දාලා ඡාප දිග හෙව්වා ඊට පස්සේ අරේවල් දෙක හෙව්වා. එච්චරයි වෙන්නේ. පාඩම හරි ලේසියි. හරි. හොඳයි. හරිනේ? හොඳයි. හරි. දැන් මට පොඩක් කියන්න මේ කරපු ටික තේරුණා නම් හරි පාඩම කොට. හරිද? ඕක තමයි පාඩමේ තියෙන්නේ. මේ වෘත්තවල කොටස් දෙක මම එක එක ඒවා පෙන්නන්නම් ඔයගොල්ලන්ට තමයි. හරිද? මේ රූප කීපයක් අරන් ආවා. මේ වෘත්තයක කොටස්. හරිද? දැන් අර්ධ වෘත්තය මම පෙන්වන්නේ කලින් නේ වෘත්තයකින් භාගය. මේකේ කේන්ද්‍ර කෝණය ළමයි අංශක 180යි. හරි? කේන්ද්‍ර කෝණයේ අංශක 180යි. හරි. ඊට පස්සේ මම ඒක දෙකට කපනවා. අර්ධ වෘත්තය දෙකට කපනවා. මොකක්ද වෙන්නේ? මෙන්න එනේ. මෙන්න. පේනවද? ඔව්. කේන්ද්‍ර කෝණයේ අංශක කීයද? 90යි. දැන් ළමයි මේකේ පරිමිතිය හොයන්න කිව්වොත් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ වගේ රූපයක් දීලා පරිමිතිය හොයන්න කිව්වොත් මේ කේන්ද්‍රීය ඛණ්ඩේ ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ ඡාප දිග හොයන්න ඕනේ. ඒක ළමයි හොයන්නේ කොහොමද? 2πr වතාවක් පංගුව. මේක කීයද පංගුව? 360න් අංශක 90යි නේ. ඒ කියන්නේ 4න් 1යි. ඉස්සෙල්ලා ඡාප දිග හොයා ගන්නවා. ඒකට මේ අරයයි එකතු කරාම මේ සම්පූර්ණ රූපයේ මුළු පරිමිතිය එනවා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ තව මම ගාව තියෙන රූප කීපයක්. දැන් අපිට ගණන් වල මේ එක එක ඒවා එනවා. ඊට පස්සේ මම ඒකත් දෙකට කපනවා. අර අංශක 90 කේන්ද්‍ර කෝණයක දෙකට කපනවා. මොකක්ද වෙන්නේ? කේන්ද්‍ර කෝණේ අංශක කීයක්ද? 45ක් වන කේන්ද්‍රීය ඛණ්ඩයක් එන්නේ. ළමයි මේකේ පරිමිතිය හොයන්නේ කොහොමද? මේ ඡාප දිග. හරි මම ඊළඟ එක දෙන්නම් ඒක. තනියම හදන්න. රෝමි ලංකා 8. හරි. එදගන්න. අංශක මෙතන 45යි. කේන්ද්‍ර කෝණේ හරි කේන්ද්‍ර කෝණේ අංශක 45යි. දැන් මෙන්න මේ ඡාප දිග හොයන්න. හරි මේකේ හරියට අරගෙන තමයි මම දෙන්නේ සෙන්ටිමීටර කීයද 7යි. එදගන්න. සෙන්ටිමීටර කේන්ද්‍රයේ ඉන්නේ සෙන්ටිමීටර 7යි. හරි මේ වගේ කේන්ද්‍රීය ඛණ්ඩයක ඡාප දිග හොයන්න අපි බලමු ඉස්සෙල්ලාම. හරි. ඡාපයේ දිග, ඡාපයේ පරිමිතිය. හරි හරියට තමයි මෙතන දාන්න බලන්න පංගු. හරියටම දාන්න පංගු කීයද කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට දිග ගන්න ඕනේ. ඡාප දිග. තමයි මේක වෘත්තයකින් කීයෙන් පංගුවක්ද? කල්පනා කරලා කියන්න. වෘත්තයකින් කීයෙන් පංගුවක්ද? සම්පූර්ණ වෘත්තයකින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කීයෙන් පංගුවක්ද? කොහොමද ගන්නෙ? 360න් අංශක කීයද? 45. ඔව් 8න් එකක්. හරි හොඳයි. හරිද? ඒ කියන්නේ තමයි 360න් මේකේ කේන්ද්‍ර කෝණය. ඊටමත් වැදගත්. අංශක 360න් මේ ඡාප දිග හොයද්දී ඒක අහුවන කේන්ද්‍ර කෝණය දැම්මම හරි මෙතන පංගුව ගන්න.
අංශක 300කින් 45. ඕක ළමයි සරල කරාම කීය දෙන්නේ? 45න් කැපුවේ ඇති. 45ට 45 වයිටයි 360ට 45 ඒවා 8යි. එතකොට මෙතන ළමයි දෙවරක් 5 කියන්නේ 22ට 7යි r කීයද? අර 7යි. මෙතන සරල කරාම ආවේ 8න් 1යි. 8න් 1යි. දැන් මෙතන ළමයි 7ට 7 ඒවා 1යි 4ට 4 ඒවා 1යි කැපිලා යනවා. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි. 22ට 2 ඒවා 11යි 4ට 2 ඒවා 2යි. ළමයි මෙතන ඉතුරු වෙන්නේ උඩ 11යි යට දෙකක් ඉතුරු වෙනවා. 11 2කට බෙදුවාම කීයද? ඈ 11 2කට බෙදුවාම කීයද? 10 2කට බෙදුවොත් 5යි. 11 2කට බෙදුවොත් 5.5යි. සෙන්ටිමීටර. නේ? එහෙම නැත්නම් මේක අපිට ඕන නම් මේක විෂම භාගයක් හින්දා නේ 11ට 2 ඒවා 5යි හරය 2යි ඉතිරි 1යි නේ 5යි භාගයයි සෙන්ටිමීටර. 5යි භාගයයි කියන්නේ 5.5යි. දැන් මම අහනවා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. දැන් ලේසියි නේ මොකද කරන්නේ? දැන් ඡාප දිග හොයාගත්තනේ. නේ? ඡාප දිග හොයාගත්තනේ. 5.5 හරිනේ. ඕකට එකතු කරන්න 7 ඒවා දෙකක්. ඇයි මේ ඡාප දිගට මේ අරයයි එකතු කරාම තමයි සම්පූර්ණ මේ රූපේ වටේ මුළු දිග පරිමිතිය එන්නේ. 7 ඒවා දෙකක් 14යි 5යි 19යි 0.5යි. 19.5යි. හරි සෙන්ටිමීටර දාන්න. සෙන්ටිමීටර දාන්න ඕන. හරි. ඒ ටික හරියට තේරුම් ගන්න ඕන. හරි. මේක තනියම කරන්න. මම ඔය වෘත්තය ළමයි සමාන පංගු 3කට කපනවා. සමාන පංගු 3කට කපලා පංගුවක් ගන්නවා. එතකොට ළමයි අපිට එනවා මෙන්න මේ වගේ කොටසක්. මේක සමාන පංගු 3කට කපලා එකක් ගත්තොත්. හරිද? හරි මේක සමාන පංගු 3කට කපලා එකක් ගන්නවා නේ තේරෙනවද? ආ මෙතනින් කැපුවාම හරි. සමාන පංගු 3ක් කියලා තේරෙනවද? ඔව්. සමාන පංගු 3කට වෘත්තය කපලා එකක් ගන්නවා. තමයි කේන්ද්‍ර කෝණය කීයද එන්නේ? 360 3ට බෙදුවාම කීයද? 100 ඈ හොඳයි 20යි. 120යි. හරි. එතකොට ළමයි මෙතන නෝර්මල් පංගු කීයද? 9ද? 9ක් 9. හරි මෙතන ඒක වෙන්නේ ආයේ කේන්ද්‍ර කෝණය 120ක් වන කේන්ද්‍රීය ඛණ්ඩය. ඉතින් දාන්න 120යි අංශක අරය 7 සෙන්ටිමීටර. අරය සෙන්ටිමීටර 7යි. හරි. ඉස්සෙල්ලාම ළමයි ඡාපයේ දිග හොයන්න ඡාප දිග. ඡාප දිග. ඡාප දිග හොයන්න ඕන.
හරි. මට පොඩක් කියන්න 2πr දැම්මොත් එන්නේ සම්පූර්ණ වෘතේම ඡාප දිගනේ. මෙතන වෘතයක් නැහැ කොටසක් නෙතියි. කොච්චර පංගුවක්ද ළමයි? 360න් අංශක 120යි. 2πr වතාවක් 360න් මෙතන 120 දානවා. දැන් මෙතන ළමයි 120 120 එකයි. 360 120 ඒවා 3යි. 3ෙන් පංගුවක් එන්නේ. නේ? හරි. මෙතන ඒකට දෙවරක් 5 කියන්නේ 22 බෙදීම 4යි. අරය 7යි. මෙතන 3ෙන් 1යි. 3ෙන් 1යි. හරි. මෙතන තමයි කැපෙනවා 4 4ක් 1යි 4 4ක් 1යි. ඒතර මෙතන තමයි දැන් කැපෙන කට්ටිය නෑ උඩ එකයි. දෙවරක් 22 44යි. කැපෙන කට්ටිය ඉවරයි. මේ ලබේ ඉලක්කම් ලබේ ගුණ කරන්න. හරේ ඒවා හරෙන් ගුණ කරන්න. තුන් වරක් 1 3යි. මෙතන දැන් මේක අපි සරල කරලා තිබ්බොත් නේ 44ට 3 ඒවා කීයක් තියෙනවද? 44ට 3 ඒවා කීයද? 44ට අපිට 3 ඒවා කිය දෙන්නේ ඔන්න මේක වෙනම බෙදන්නත් පුළුවන් ළමයි. දැන් 44 3 බෙදන්න තියෙන්නේ 4ට 3 ඒවා එකයි එක වරක් 3 3යි එකක් ඉතුරුයි 4 ගන්න පහකට 14ට 3 ඒවා කීයද? 4යි 4 වරක් 3 12යි. ඉතුරු කීයද දෙකයි. අර දැන් මුඩින් ගන්න ඉලක්ක නැහැ නම් පිටින් බිඳුවක් ගත්තී මෙතන දශම පිට තියන්නේ. මේ 20ට 3 වරක් කීයද 6යි. 6 වරක් 3 ආයි 18යි. මේ ඉතුරු වෙනවා දෙකක්. ආයි පිටින් බිඳුවක් ගන්නවා. ඔබ බෙදලා ඉවර වෙන්නේ නැහැ තමයි. ආයි 20ට 3 වරක් 6යි. කොහොම තමයි උත්තරේ එන්නේ. 14.6යි 6යි දිගටම 6 වෙනවා. දශම ස්ථාන දෙකකට උත්තරේ ගන්න. නේ 14.6යි කියලා තිබ්බත් කමක් නැහැ. ඒක බෙදලා ඉවර වෙන්නේ නැහැ නේ. 14 බෙදුවාම තුනෙන් එන්නේ 14.6යි දිගටම. සෙන්ටිමීටර. දැන් මට කියන්න සම්පූර්ණ ඡාප දිග හරි මෙන්න මේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ගන්න ඕනේ. එතකොට මේ ආපු ඡාප දිගයි අරයවල දෙකයි 7යි 7යි එකතු කරන්නේ. 7යි 7යි 14යි නේ 14යි 14යි කීයද? 28යි. 28.6ක් එනවා. තව 28.6ක් එනවා. හරි නේද? හොඳයි. දැන් මම පොඩ්ඩක් වෙන මේ ගාන හිතලා කරන්න ඕනේ රෝම ඉලක්කම් 10. හරි. දැන් මේකයි රූපේ. හරි. ඔව්. මේක තමයි ඔයගොල්ලන්ට දෙනවා මෙතන රේඛා ඛණ්ඩ සරල රේඛා කියනවා. මෙතන තමයි මේකේ ඉන්නේ වෘතයකින් භාගයක් නේ. වෘතයකින් භාගයක්. මේක කියන්නේ මේක පරිධිය. මේක පරිධි. මේක තමයි රූපය.
මේකේ මෙතන ඉඳන් මෙතනට දිග. මෙතන ඉඳන් මෙතනට දිග. මේ සරල රේඛාවේ දිග සෙන්ටිමීටර් 20යි. මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර් 14යි. හරි මේක නිකන් ඍජු කෝණයක් වගේ නේ ඍජු කෝණාශ්‍රයක් වගේ තියෙන්නේ. හරි මොකද එතන මට ඒක බලා ගන්න බැරුව ගියා මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බ නේද? ආයෙ පොඩක් ඒක එවන්න බලන්න ප්‍රශ්නේ එක්කෙනෙක් ළමෙක් ටයිප් කරලා තිබ්බ ප්‍රශ්නයක්. හරි මම ඒක බලද්දි මම ඒක අයින් වුණා ඒකයි. මොකක්ද ඇහුවේ? හරි. හරි මේක අදින්න. හරි. මෙන්න මේ සම්පූර්ණ රූපයේ පරිමිතිය සොයන්න මෙතන ලියන්න මෙම රූපයේ පරිමිතිය සොයන්න. හරි තව තමයි පොඩි වෙලාවක් තිනික්ම කරන්න. මෙම රූපයේ පරිමිතිය සොයන්න. හරි මම විනාඩි දෙකක් විතර දෙන්නම්. හොඳයි උත්තර අරන් දින බලමු අන්ති කියලා. දැන් මේක තමයි කඩේවි රේඛාවක් තියෙන්නේ. රූපයක පරිමිතිය හොයද්දී වටේ දිගවල තමයි එකතු කරන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර 20යි. එතකොට මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර 20යි. මේක සෙන්ටිමීටර 14යි. එතකොට මෙතන ඉඳන් මෙතනට දිග දන්නවා, මේ දිග දන්නවා, මේ දිග දන්නවා. දන්නේ නැත්තේ ළමයි මෙන්න මේ අර්ධ ඡාපයේ දිග. අර්ධ ඡාපයේ දිග තමයි දන්නේ නැත්තේ. ඒක හොයන්න මම කලින් ක්‍රමයක් කියලා දුන්නා. මේ ඇතුළේ දිග එකතු කරන්නේ නැහැ. රූපයක පරිමිතිය ගද්දී කිසි විටක ඇතුළත තියෙන දිගවල් එකතු කරන්නේ නැහැ. ඔව් හරි ගන්න. හරි. අපි ඉස්සෙල්ලාම මේ අර්ධ ඡාපයේ දිග ගන්න. අර්ධ ඡාප දිග. අර්ධ ඡාප දිග. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට දිගනේ අර්ධ ඡාප දිග. දැන් අපි දාන්න ඕනේ 2πr ගෙන් කොච්චර පන්දුවක්ද? 360 න් 180ක් නේ මෙතන කොහොමද? 360 න් නැත්නම් දෙකෙන් එකක්. දැන් මම කමක් නැහැ. අංශක 360 න් 180ක්. හරි. එතකොට මෙතන දෙක වතාවක් 5 කියන්නේ 22 දෙකීම 7යි. තමයි අරේ කීයද මේකේ? මෙතන දීලා නැද්ද? ඔව් මෙතන දීලා නැති වුණාට මෙහෙම මේ දීලා තියෙනවා. දැන් මෙතන ඉඳන් මෙතනට දීලා තමයි 14යි සෙන්ටිමීටර. මේක ඍජු කෝණාශ්‍රයක් වගේ හින්දා මෙතන ඉඳන් මෙතනට 14යි. මේක තමයි මේ අර්ධ ඡාපයේ අඩංගු වෘතයේ විස්කම්භයේ තේරුණාද විස්කම්භය? ඔව්. එතන නිකන් සම්පූර්ණ වෘතයක් ගන්නොත් මේක විස්කම්භයක් වෙනවා. මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මේක තමයි අරේ කීයද? 14 දෙකට බෙදන්න. අරේ එතකොට 7යි සෙන්ටිමීටර. නේ? 7යි සෙන්ටිමීටර. 7යි 7යි. එහෙනම් මෙතන අරේ මේ අර්ධ ඡාපයේ අඩංගු කොටසේ අරේ 7යි 7 දාන්න ඕනේ. මෙතන සරල කරාම 180ට 180 එකයි 360ට 2යි. දෙකෙන් එකයි කියලා එන්නේ. දෙකෙන් එකයි. මෙතන එතකොට 4 7 එකයි 4 7 එකයි කැපිලා යනවා. හරි. ඊට පස්සේ දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි කැපිලා යනවා. 22 තමයි එන්නේ. මේ ඕගොල්ලෝ ගත්තේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග. මෙතන ඉඳන් මෙතෙන්ට දිග. මෙතන ඉඳන් මෙතෙන්ට දිග කීයද? 20යි. එහෙනම් මේ රූපේ එම නිසා නේ මේ රූපේ පරිමිතිය ගමු බලන්න. පටන් ගන්න. හරිද? 20යි 14යි 20යි
22යි. කීයද? හරි. මම කරන්නේ 20යි 14යි 20යි 22යි. කීයද? ඔව් මෙතන 20යි 20යි 22යි. කෙලින් මෙතන 62යි 62යි 14යි 72යි 14යි 76යි 76යි සෙන්ටිමීටර්. හොඳයි. දැන් ළමයි අපේ පළවෙනි පාඩමේ හොඳයි. හරි හිමල් හරි හිමල් පාඩමේ සෑහෙන ප්‍රමාණයක් දැන් ඉවරයි ළමයි. අතට පොඩ්ඩක් ගණන් ටිකක් හදන්න තියෙනවා එච්චරයි. පළවෙනි පාඩම ඇත්තටම දැන් ඉවරයි වගේ ළමයි. හරිද? දැන් අපිට මේ වගේ එක එක මේ රූපවල අර ඡාප කොටස් අන්තර්ගත එක එක රූප තියෙනවා. හරි පරිමිතිය හොයන්න. හරි මේ එක එක ටියුබ් එකේ ගණන් වලක් දාලා තිනවා. හරිද? ඡාප කොටස් අන්තර්ගත එක එක රූපවල පරිමිතිය හොයන්න තමයි තියෙන්නේ. හරි ගණන් ටික හදද්දි දැන් අච්චුපොත් හම්බුනාට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නැත්නම් ටියුබ් එකේ ගන්න වෙනවා. ටියුබ් එකේ සීරුම ප්‍රශ්න ටික දාලා තියෙනවා. හරි. හරි මට කියන්න ළමයි අද කරපු ටික පැහැදිලිද සහන්? කරපු කොටස් ටික පැහැදිලිද? පාඩමේ ওই ටික තමයි ළමයි තියෙන්නේ. හරි පොඩ අත උස්සන්න පැහැදිලි ළමයි. හරි දිල්ෂාන් පැහැදිලි. හරි. හොඳයි. හරි. ඒ ටික ගැටලුවක් නෑ. අපි දැන් ආයේ ඊළඟ ඉරිදා. හරි ඊළඟ ඉරිදා අපි බලමු ඊළඟ පාඩම පටන් ගන්න. මේකේ තව වුණා ප්‍රශ්න කීපයකුත් හදමු. දැන් යාළුවන්ට දැනුවත් කරන්න. හරිද? යාළුවන්ව දැනුවත් කරන්න අපේ මේකේ රෙකෝඩින් එකත් අපි අද දානවා ළමයි රෙකෝඩින් එකත් එතකොට යාළුවන්ට බැලුවේ හැටි. ඊට පස්සේ ඉරිදා ක්ලාස් එකට හැමෝම ජොයින් කරගන්න. තව අද ළමයි 20 ගාණක් වගේ හිටියේ. තව ළමයි 10 දෙනෙක් විතර ඉන්නවා අපේ කෙහෙල්ලැලි පන්තිලා ආපු. ඔක්කොටම දැනුවත් කරන්න. ක්ලාස් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ නැත්නම් නිකම්මනේ ගෙදර ඉඳිනේ. හරි. හොඳයි. එහෙනම් අපි මෙතනින් ළමයි අද පන්තිය නවත්තමු. හරි ඊළඟ 11 පන්තිය පටන් ගන්න දිනවා තව විනාඩි 5කින්. හොඳයි. එහෙනම් හොඳට වැඩ ටික කරන්න. හරි. සිල් ළමයි සිල් දෙනාටම හරිද? සුබ රාත්‍රියක්. එහෙනම් පරිස්සමට ඉන්න. ආයුබෝවන්. good night.